යොහාන් 6 වෙනි පරිච්ඡේදය 47 වෙනි පදයේ සිට 59 වෙනි පදය දක්වා. සැබවක් නුඹලාට කියමි. අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය. ජීවනදායක කෑම මමය. නුඹලාගේ පියවරු වනයේදී මන්නා කෑවෝය. නුමුත් ඔවුහු මලෝය. මේ කෑම නම් එයින් කන කවුරු නුමුත් නොමැරෙන පිණිස ස්වර්ගයෙන් බැසෙන්නා වූ කෑමය. ස්වර්ගයෙන් බැසාවා වූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත් වන්නේය. එසේය ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නා වූ කෑම නම් මාගේ මාංශයයි කීසේක. එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ වාද කරමින් කන පිණිස තමාගේ මාංශය අපට දෙන්නට මොහුට පුළුවන් කොහොමදැයි කීවෝය. ඒ නිසා යේසුස් වහන්සේ උන්ට කියනසේක. සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම් ඔහුගේ ලේ නොබනවා නම් නුඹලා තුළම ජීවනය නැත. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටවන්නෙමි. මක් නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය. මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුළෙහි පවතී. මමද ඔහු තුළෙහි පවතිමි. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද. මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන්ද. මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. ස්වර්ගෙන් බැසාවා වූ කෑම මේය. පියවුරුන් කාලා මැරුණාක් මෙන් නොව. මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත් වන්නේ යැයි කීසේක. උන්වහන්සේ කපර්නහුමේ උගන්වමින් සිටිසේක් මේ කාරණා සිනගෝගයේදී කීසේක. ස්වාමිනේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ නැවත වතාවක් බයිබල් අධ්‍යයනය සමගින් ඔබ වහන්සේගේ අභිමුඛයට එන්න දුන කරුණාව නිසා ස්වාමිනේ මේ අධ්‍යයනය ස්වාමීන් වහන්සේ හලෙලූයා උගන්වන්නටද ඉගෙන ගන්නටද අවශ්‍ය මුළුම ප්‍රඥාව දැනගන්න බුද්ධිය මඟ පෙන්වීම ඔබ වහන්සේ නිදහස් කෙරේවා. මේ සියල්ල ඔබ වහන්සේටම බාර කරන්නේ නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අති උතුම් බලවන්ත අනර්ග නාමයෙන්. ආමෙන්. John chapter 6 verse 47 to 59. Very truly I tell you, the one who believes has eternal life. I am the bread of life. Your ancestors ate the manna in the wilderness, yet they died. But here is the bread that comes down from heaven, which anyone may eat and not die. I am the living bread that came down from heaven. Whoever eats this bread will live forever. This bread is my flesh, which I give you for the life of the world. Then the Jews began to argue sharply among themselves, how can this man give us his flesh to eat? Jesus said to them, very truly I tell you, unless you eat the flesh of the Son of Man and drink his blood, you have no life in you. Whoever eats my flesh and drinks my blood has eternal life, and I will raise them up at the last day. For my flesh is real food, and my blood is real drink. Whoever eats my flesh and drinks my blood remains in me, and I in them. Just as the living Father sent me, and I live because of the Father, so the one who feeds on me will live because of me. This is the bread that came down from heaven. Your ancestors ate manna and died, but whoever feeds on this bread will live forever. He said this while teaching in the synagogue in Capernaum. Amen. Lord, here we are at your presence. We commit this time of learning. Please give us the wisdom, knowledge, and guidance. In Jesus' name I pray. Amen. Hallelujah. අද සෙනසුරාදා දවසේ නැවත වතාවක් බයිබල් අධ්‍යයනය වෙත මම ආදරයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ CGC ඔමාන් සභාව වෙනුවෙන් ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා. හොඳයි අද දවසේත් අපි යොහාන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ සිටින්නේ 6 වෙනි පරිච්ඡේදයේ 47 වෙනි පදයේ සිට අපි ඉදිරියට ස්වාමීන් වහන්සේ තුළ අධ්‍යයනය කරන්නට යනවා. හොඳයි අපි සූදානම් වෙමු. Hallelujah. Thank you, Lord Jesus. Hallelujah. Yet again, another Saturday, we are about to study your word, oh Lord. Hallelujah. And I welcome you, all of you, in the love of Jesus Christ, to this Bible study as we are about to study from John chapter 6, verse 47 onwards. Hallelujah. හොඳයි 47 වෙනි පදයේ සිට අපි බලන විට ජේසුස් වහන්සේ මේ තාමත් කපර්නහුමේ සිනගෝගයේ සිට මේ සෙනගව අමතමින් සිටිනවා.
right. මේ කෑමක් ගැන ප්‍රශ්නයක් නේද? ඔබට හැම කෙනෙක්ටම මතක ඇති. මොකද රොටි හාස්කම කරා මුහුද මතින් ඇවිද්දා කපර්නමුවට ආවා, right. නැවතත් අර රොටි කාපු සෙනඟ ජේසුස් වහන්සේව නැවත සොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඇයි ඒ? බඩගිනි වෙලා. හාස්කමක් තුළින් රොටි කාපු සෙනඟ නැවතත් ජේසුස් වහන්සේව සොයාගෙන ඇවිල්ලා කපර්නමුවට මොකටද? බඩගිනි වෙලා. ඒ වගේම ඒ සෙනඟ සමග යුදෙව් නායකයනුත් පැමිණ තිබෙනවා. මේ ඇත්තටම උන්වහන්සේ හාස්කම කළායද කියන ඒ සැකය පිට. මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ සමග මේ සෙනඟ සහ යුදෙව් ජාතිකයන් මේ අතර යන කතා බහක් තමයි මේ ස්ථානයේ අපි තාමත් සිටින්නේ. මේ සෙනඟ ස්වාමීන් වහන්සේගෙන් කෑම ඉල්ලා සිටිනවා. නමුත් ස්වාමීන් වහන්සේ ඒ අයට කන්නයි කියලා දැන් දෙන්න හදන කෑම මේ අය කන්ට කැමති නැතිව සිටිනවා. ඒ අය ඉල්ලන කෑම ස්වාමීන් වහන්සේ දෙන්න කැමති නැහැ. ස්වාමීන් වහන්සේ දෙන්න කැමති කෑම ඒ අය කන්න කැමති නැහැ. ආමේන්. පොඩි ප්‍රශ්නයක තමයි මේ අය දැන් සිටින්නේ. Right. Now as we are going to look at the situation, the incident, what is happening right now at the synagogue of Capernaum. Now this is after the miracle of bread, where Jesus Christ himself, he provided 5,000 men. Amen. That is nearly 25,000 people with bread and fish. Now they were eaten and they were satisfied. But now the day after, they have come all the way to Capernaum looking for more bread, because now again they're hungry. They're hungry again, so now they have come to Jesus again. Now Jesus at the synagogue, now there's this conversation happening between the people who have eaten the bread, and also there are also the other group of people. Those are the Jewish leaders. Now they have not come to eat the bread, but they have come to see another miracle with whether Jesus really did some miracle that they have heard of. They wanted to confirm whether he really did a miracle or whether he plotted a miracle. Now there's this conversation happening between these two parties, right? And these people are in hunger and they're asking for bread. They're asking for food. But whatever the food that Jesus is prepared to give them, they are not willing to eat it. They are not willing to have it. What they require, Jesus is not willing to give. What Jesus is willing to give, they are not willing to have it. So this argument, this problem, okay, is going on at this moment. We are still at that same incident. Okay, so we are now going to look at from verse 47. හොඳ 47 වෙනි පදයේ සිට බලන විට සැබෑවක් නුඹලාට කියමි. අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය. ජීවනදායක කෑම මමය. නුඹලාගේ පියවරු වනයේදී මන්නා කෑවොයි නමුත් ඔව්හු මලෝය. Right. සැබෑවක් නුඹලාට කියමි. සැබෑවක් නුඹලාට කියමි. මේ අය මොකද ඇයි මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කියන්නේ? මේ ඇත්තමයි කියන්නේ. මේ ඇත්තමයි කියන්නේ. Hallelujah. ඒ කාලේ සෙනගත් අපි වගේම තමයි. කොච්චර කීවත් විශ්වාස කරන්න කැමති නැහැ. ඇයි අපි කැමති දේ මිස අපි කැමති නැහැ දෙවියන් වහන්සේගෙන් ඊට වඩා හොඳ දෙයක්වත් ලබන්න. ආමේන්. අපි සමහරලාට කැන්ඩෝස් චොක්ලට් එක ඉල්ලනවා. මේ ලංකාවේ ලාභ චොක්ලට් එක ඉල්ලනවා. සමහරලාට ස්වාමීන් වහන්සේ කැමති ෆෙරාරි රොෂර් වගේ හොඳ ස්විස් චොක්ලට් එකක් අපිට දෙන්න. නමුත් ඒක කැමති නෑ. අපිට ඕනේ මොකද්ද? කැන්ඩෝස් චොක්ලට් එක. ඒ නිසා අපි කැමති නෑ කොච්චර දෙවියන් වහන්සේ කිව්වත් කොච්චර ජේසුස් වහන්සේ කිව්වත් නෑ ඔයගොල්ලෝ කියනවාට වඩා ඔය කැන්ඩෝස් එකට වැඩිය ෆෙරාරි රොෂර් එක රහයි. ඒකේ හේසල් නට් තියෙනවා. ඒ කණික ගණන් චොක්ලට් එකක් ඕගොල්ලන්ට හැමතැනම හම්බෙන්නෙත් නැහැ. කියලා කොච්චර කිව්වත් අපි ඒක කැමති නෑ. අපි ඉල්ලන්නේම කැන්ඩෝස්. Hallelujah.
ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන ඇත්තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේටත් වෙලා සමහර වෙලාවට අපේ ජීවිතවල අපි විශ්වාස කරන්නේ නැති තැනටපත් වුණාම ස්වාමීන් වහන්සේටත් වෙන අපිට එක සාක්ෂිය ඇතුළු ඉදිරිපත් කරන්න. හිතන්න පොඩ්ඩක් ස්වාමීන් වහන්සේගේ තත්ත්වය. ස්වාමීන් වහන්සේ බොරු නොකියන දෙවියන් වහන්සේ. නමුත් අපි ඉදිරියේදී ස්වාමීන් වහන්සේට සමහර වෙලාවට ස්වාමීන් වහන්සේට අපිට ඔප්පු කරන්න වෙලා. ස්වාමීන් වහන්සේ කියූ පමණින් විශ්වාස නොකරන තැනකට අපි පත් වෙලා. අපේ බඩගින්න කොතරම්ද කියනවනම් මේ දෙවියන් වහන්සේ නේද? මේ දෙවියන් වහන්සේගේ ගෘහය නේද? මේ දෙවියන් වහන්සේ නෙමෙයිද කතා කරන්නේ කියන බව අපි දැනත් අපිට විශ්වාස කරන්න බැරි තරම් සැකයක් අපේ ජීවිතවලට එකතු වෙලා අපේ බඩගින්නත් එක්ක. යක්ෂයා පරීක්ෂාව ගේන්නේ ඉස්සෙල්ලාම බඩගින්නක් තුළින්. ඔබට මතක ඇති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා කාන්තාරයේදී ඉස්සෙල්ලාම ගල්වලට රොටි වෙන්නන කරන්නට කිව්වා. ඒ වාගේ අපිට බඩගිනි වෙන විට අපිට හිඟකම් ඇති වෙන විට අපිට දෙවියන් වහන්සේත් විශ්වාස නැහැ වාගේ. දෙවියන් වහන්සේගේ වචනයත් විශ්වාස නැහැ වාගේ. අපි කියන ස්වාමීන් වහන්සේ පුළුවන් නම් සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරන්න. අපි බලන්නම් එතකොට විශ්වාස කරන්න. බොරු නොකියන දෙවියන් වහන්සේට අහස පොළොව මැවූ දෙවියන් වහන්සේට අප වෙනුවෙන් සියල්ල ඔප්පු කරන්න සිද්ධ වෙලා. බැරෑරුම් තත්ත්වයක්. ස්වාමීන් වහන්සේ නමුත් සොයන්නේ. ස්වාමීන් වහන්සේ කියූ පමණින් විශ්වාස කරන සෙනගක් ස්වාමීන් වහන්සේ සොයමින් සිටින්නේ. හලලූයා. ස්වාමීන් වහන්සේට ඔප්පු කරන්න ඉඩ තියන්න එපා. ස්වාමීන් වහන්සේට සාක්ෂි රැගෙන එන්න ඉඩ තියන්න එපා. හලලූයා. උන්වහන්සේ යමෙක් තුළින් ඔබට කතා කරන දෙය කියූ පමණින් ඒ කතා කරපු පමණින් ඔබ විශ්වාස කරන්න සූදානම් වෙන්න. ඔබේ ප්‍රශ්න අහක දමන්න. හලලූයා. ඔබේ බඩගින්න අමතක කරන්න මොහොතකට මේ කතා කරන්නේ මගේ ස්වාමීන් වහන්සේ නේද? මගේ බඩගින්න පවා මා තුළින් ඉවත් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ නේද මේ කතා කරන්න කියන එක මතක් සිහියෙන් තබා ගන්න. හලලූයා. සබාවක් නුඹලාට කියමි. අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය. ඔබ අදහා ගත්තොත් සදාකාල ජීවනයේ තියෙනවා. අද මේ පාන් එකකින්, අද මේ පාන් කෑල්ලකින්, රොටි කෑල්ලකින් ඔබ දවසක බඩගින්න නිවා ගන්නයි ඔබ මේ මාව සොයාගෙන ආවේ. නමුත් මම දෙන්න යන කෑම ගැන ඔබ විශ්වාස කර පමණින්ම, ඔබ මා කෙරෙහි විශ්වාස කරපු පමණින්ම අද දවසේ විතරක් නෙමෙයි. නමුත් සදාකාලටම ඔබ ජීවත් වෙන්න යනවාය කියන පණිවිඩය ස්වාමීන් වහන්සේ දෙන්න යනවා. හලලූයා. ඔබ විශ්වාස කරන්න. විශ්වාසය කියන්නේ මොකද්ද? මා කෙරෙහි අදාහගත්තොත් මම සදාකාල ජීවනය දෙනවා. ජීවනදායක කෑම නම් මමයි. ඔබට ජීවනය ඔබ ජීවත් කරන කෑම මමයි. ඔබ මේ රොටිය ගැන, මේ පාන් ගෙඩිය ගැන තියෙන විශ්වාසය නවත්වන්න. ඔබ මේ පාන් පෙත්ත කෑවොත් ආයෙත් පැයකින් ඔබට බඩගිනි එයි. ඔබ මේ රොටිය කෑවොත් ආයෙත් පැයකින් පැය භාගයකින් ඔබට බඩගිනි එයි. නමුත් ඔබ මාව විශ්වාස කළොත්, ඔබ මාව ලබන්න සූදානම් වුණොත් ඔබට සදා කාලෙටම ඔබ ජීවත් කරවයි. ඔබට සදා කාලෙටම තවත් බඩගින්නක් නැති වෙයි. තවත් හිඟකමක් නැති වෙයි. මාව විශ්වාස කරන්න. ස්වාමීන් වහන්සේ කියන පළවෙනි කාරණය විශ්වාස කරන්න. මගේ ප්‍රේමය ගැන විශ්වාස කරන්න. මම මා තුළ යැපෙන්න. ජේසුස් වහන්සේ තුළ යැපෙන්න. ජේසුස් වහන්සේව අල්ලා ගන්න. හලලූයා. හැම මොහොතකම හිඟකමක් ඇති වෙන හැම මොහොතකම ජේසුස් වහන්සේව අල්ලා ගන්න. ජේසුස් වහන්සේගෙන් ඉල්ල ගන්න. අරයාගෙන් මෙයාගෙන් අතපාන්ට යන්න එපා. අරයාගෙන් මෙයාගෙන් ඉල්ලන්ට යන්න එපා. ජේසුස් වහන්සේගෙන් ඉල්ලන්න. හලලූයා. ස්වාමීන් වහන්සේ මත යැපෙන්න. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි මේ ස්ථානයේ මෙතන පුදුම වූ අයිතිවාසිකමක් ගැන ජේසුස් වහන්සේ කතා කරනවා. පුදුම අයිතිවාසිකමක් ගැන. මොකද්ද? ජීවනදායක කෑම නම් මමය.
තවත් බයිබලේ තවත් හිටපු ප්‍රොපේතවරයෙක් හෝ අනාගත වත්රුවරයෙක් හෝ තවත් ඔය ආබ්‍රහම් වගේ ශුද්ධයි කියන මිනිස්සෙක් හෝ කිසිම කෙනෙක් මේ බයිබලේ කිසිම කෙනෙක් දේව වචනය තුළ සඳහන් නොකරපු කාරණයක් මෙන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කරන. ඒ නිසා මේ සෙනඟට විශ්වාස කරන්න අමාරුකම තිබුණා. හලලූයා. ඇයි මේ සෙනඟ තාම ජේසුස් වහන්සේ දෙස බලාගෙන හිටියේ තවත් මනුස්සෙක් කියන ඇස්වලිනුයි. තවත් ප්‍රොපේතවරයෙක්, තවත් අනාගත වත්රුවරයෙක්, තවත් හාස්කම් කරන කෙනෙක් කියන ඇස්වලිනුයි මේ සෙනඟ තාමත් ජේසුස් වහන්සේ දෙස බලාගෙන සිටියේ. මේ අය තාම දෙවියන් වහන්සේමයි කියන ඒ දේවත්වය ස්වාමීන් වහන්සේට ජේසුස් වහන්සේට දීලා නෙමෙයි උන්වහන්සේ දෙස බලන් සිටියේ. දෙවි කෙනෙක් දෙස දෙවියන් වහන්සේ දෙස බලා සිටිනවා වාගේ නෙමෙයි මේ අය තාමත් බලන් සිටියේ. ඒ නිසා මේ අයට විශ්වාස කරන්න අමාරුයි. අද දවසේ ඔබට ජේසුස් වහන්සේව තාමත් විශ්වාස නැතිනම් ඔබේ හිඟකම සම්පූර්ණ කරන ජේසුස් වහන්සේමයි. ඔබ වෙන කෙනෙක්ගෙන් ඉල්ලන්ට යන්නේ නැහැ. නමුත් ජේසුස් වහන්සේ සපයන්ට යනවා බව කියමින් උන්වහන්සේ මත යැපෙමින් උන්වහන්සේගෙන් පමණක් ඉල්ලමින් ඉන්නා වූ දෙවි කෙනෙක් නම් හලලුයා. යම් කෙනෙක් නම් හලලුයා. ඔබ දෙවියන් ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේ ලෙස විශ්වාස කරන කෙනෙකුයි. නමුත් අද දවසේ ඔබට ජේසුස් වහන්සේ දෙනවායි කියන ෂුවර් නැත්නම් ඔබට සැකයි නම් ජේසුස් වහන්සේ දෙනවායි කියන එක. ජේසුස් වහන්සේට පුළුවන් වෙයිද මගේ හිඟකම් සම්පූර්ණ කරන්නට? ජේසුස් වහන්සේට පුළුවන් වෙයිද කියලා ඔබට සැකයක් තිබෙනවා නම් ඔබ අදටත් ජේසුස් වහන්සේව තාමත් ඔබ දෙවියන් වහන්සේ විසියට ඔබ පිළිගෙනත් නෑ. දෙවියන් වහන්සේ දෙස බලනවා වාගේ ඔබ තාමත් ජේසුස් වහන්සේ දෙස බලාගෙන සිටින්නේ නෑ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා විශ්වාස කරන්නට, අදහා ගන්නට. තවමත් ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අදහා ගන්නට අවශ්‍යයි. හලලූයා. ඔබ ඉල්ලන්නා වූ රොටිය නම්, ඔබ ඉල්ලන්නා වූ යාඥාව නම් ඔබව ඔබේ මේ තාවකාලික ජීවිතය ගත කරන්නා වූ යාඥාවක් වෙන්න ඇති. ඔබ ඉල්ලන්නා වූ රොටිය නම් ඔබේ තාම ඔබේ මනුෂ්‍ය ජීවිතය ගෙවා ගන්නට අවශ්‍ය රොටිය වෙන්න ඇති. නමුත් ස්වාමීන් වහන්සේ අද දවසේ උන්වහන්සේ දීමට සූදානම් වී සිටින ජීවනයේ කෑම නම් මමය. ඒ ජීවනය ඒ සදාකාල ජීවනය දෙන්නා වූ කෑමයි. හලලූයා. ඔබේ ආත්මික ජීවිතය සදාකාලයට ජීවත් කරන්නට යන කෑමයි එය. හලලූයා. ඔබ සදාකාලිකම ජීවත් කරන්නට යන්නා වූ කෑමයි එය. තවත් මරණයක් ඔබට නොවන පිණිස ඔබ ජීවත් කරන්නට යන්නා වූ කෑමයි ඒ ජේසුස් වහන්සේ ඔබට මට දෙන්න යන්නේ. Hallelujah. Let us look at verse 47. Very truly I tell you, the one who believes has eternal life. Very truly I tell you. The Lord himself, he has to prove it to us. When we are in hunger, when we are in trouble, when we are facing trials, we come to a point that we cannot even believe the words that our God says. The God has to prove everything for us now. Can you just imagine? He's the God who never lies. And he's the only God. He's the one who created the universe. Once he said, let there be light, and there was light. Because his word is true. And he is the truth. But still, he has to come before us and prove it to us. Prove the word that he said to us. Because we are not ready. We are not yet believing in him. Hallelujah. But God is telling, but Jesus is telling to believe in him. Trust in his love, because he loves us. He wants to give us the food that we want. And he wants us to rely on him. And he wants us to be clinging on to him. Hallelujah. So that was so difficult to them to believe. Hallelujah. And also the second thing which was difficult for them was that the astounding nature of that claim. What was the claim? I am the bread of life.
and I have come down from heaven. It was so difficult for them to believe it. Because why? This bread of life and coming down from heaven, this was never been spoken by any of the prophets or any of the holy men in the Bible so far. So therefore, it was difficult for them. This was the first time that they were listening. Someone was actually speaking that person has come down from heaven and he is the bread of life. And he's requesting us to eat him. How astonishing is that? So it was difficult for them to believe. It is difficult for them to believe. Sometimes when God, whatever the God even says to us today, we are not ready to believe it. Because we are in such a deep situation in our problems. If we are not willing to believe him, that means we are still looking at him as another man, or as another prophet, or as another miracle worker. But once we are prepared to look at him as our God, as our Lord, we shall be able to believe in every single word he says at once. He doesn't have to prove. God should not prove anything for us, my friend, because he's God and he's the truth. And whatever he says, it shall be done, because he's truly God. Hallelujah. අපි 48 වෙනි පදයට යද්දී ජීවනදායක කෑම නම් මමය. Hallelujah. ජීවනදායක කෑම නම් මමය. ස්වාමීන් වහන්සේ තමයි ජීවනදායක කෑම. උන්වහන්සේ ජීවනය දෙන්න සූදානමින් සිටිනවා. අපි අපේ බඩගින්න නිවා ගන්න සූදානමින් සිටිනවා. Hallelujah. උන්වහන්සේ ජීවනය දෙන්න සූදානමින් සිටිනවා. අපි අපේ බඩගින්න නිවා ගන්න සූදානමින් සිටිනවා. I am the bread of life. He's willing to give the life to us, and we are willing to satisfy our hunger from him. Can you see the extreme? Can you see the extreme? Sometimes God is willing to give us the best, but we are requesting something smaller, something low in the quality, but he's willing to give us the best quality, but we are still requesting him to give us the low quality. Sometimes we may ask for a local chocolate. So, okay, so what are the local chocolates we have in here? In Sri Lanka, we have this chocolate called Candos. So it's a Sri Lankan brand, right? And we are requesting our God, we need Candos chocolate. But God is willing to give us the Ferrero Rocher. And God is telling, my child, this Ferrero Rocher is a Swiss chocolate. It's a very good chocolate and it has hazelnut in it and it's really expensive. It's not like Candos. Believe it. Hallelujah. I'm about to give you something better. Why are you asking for something normal? I'm willing to give you something better. God is willing to give us the life. But we are expecting him to give us bread to fill our hunger, satisfy our hunger for the day. He's willing to give us the eternity, and we are asking him for a day. Hallelujah. ස්වාමීන් වහන්සේ අපිට හොඳම දේ දෙන්න සූදානමින් සිටින නමුත් අපි අඩු දෙයක් අපි උන්වහන්සේගෙන් ඉල්ලන් සිටිනවා. උන්වහන්සේ අපිට මුළු සදාකාල උන්වහන්සේ ජීවනය දෙන්න සූදානමින් සිටින අපි උන්වහන්සේගෙන් බඩගින්න නිවා ගන්න දෙයක් ඉල්ලමින් සිටිනවා. උන්වහන්සේ අපිට සදාකාලය දෙන්න සූදානමින් සිටිනවා. හලලූයා. නමුත් අපි උන්වහන්සේගෙන් එක දවසක් ඉල්ලමින් සිටිනවා. Hallelujah. අද දවසේ සිටින අපේ ස්ථානයේ අද දවසේ අපි සිටින ස්ථානයේ ස්වාමීන් වහන්සේ කියනවා මමයි ජීවනය. නුඹලාගේ පියවරු වනයේදී මන්නා කෑවෝය නමුත් ඔව්හු මලෝය.
මේ කෑම නම් එයින් කන කවුරු නමුත් නොමැරෙන පිණිස ස්වර්ගයෙන් බැසෙන්නා වූ කෑමය. හලලූයා. ස්වර්ගෙන් බැසාවා වූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත් වන්නේය. එසේය ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නා වූ කෑම නම් මාගේ මාංශයයි කීසේක. ස්වාමීන් වහන්සේ මතක් කර සිටින මෝසෙස්ගේ කාලය. මොකද මෙතන යුදෙව්වන්ගේ සිනගෝගයක සිට එකක් ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. එතනම ඒ වගේම මේ ස්ථානයේ පිරලා සිටිය යුදෙව්වරුන්ගේ. ඒ නිසා මෝසෙස් ගැන කතා කරනවා. මෝසෙස් සමග කාන්තාරයගේ සෙනඟට ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ මන්නා සැපුවා. නමුත් ඒ මන්නා කාලා නුඹලාගේ පියවරු, ඒ නුඹලාගේ ආදි පියවරු වනයේදී මන්නා කෑවෝ. ඒ නමුත් ඔහු මලෝය. ඒ අයටත් ඉල්ලේ මොකද? බඩගින්නනේ වාගන්න ඒ අයට මන්නා ඉල්ලුවා. ස්වාමීන් වහන්සේ මන්නා දුන්නා. ඒ මන්නා ඒ අය කෑව නමුත් ඒ අය මැරුණ නැද්ද? ඒ අය මැරුණා. එයාගේ කාලේ, එයාගේ පොළවේ කාලේ සම්පූර්ණ වූ කල ඒ අය මැරිලා ගියා. මන්න වලින් ඔබ తాවකාලික ජීවිතයක් ගත කරයි. නමුත් මම දෙන්න යනවා මේ කෑම, මේ ආත්මික ආහාරය, මේ ජීවනයේ කෑම තුලින් ඔබ සදාකාලටම ජීවත් වෙන්න යයි. හලලූයා. සදාකාලිකම ජීවත් වෙන්න යයි කියන දේ ස්වාමීන් වහන්සේ කතා කරනවා. මේ නම් ස්වර්ගයෙන් කන කවුරු නමුත් නොමැරෙන පෙන ස්වර්ගයෙන් බැසෙන්නව කෑමය. ස්වර්ගයෙන් බැසේ ආව වූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත් වන්නේ. හලලූයා. යමෙක් මාගෙන් කෑවොත් සදාකල් ජීවත් වෙන්න යනවා. හලලූයා. ඒ වගේම කියනවා මා විසින් දෙන්නව කෑම නම් මාගේ මාංශය. හලලූයා. එබැවින් යුදෙව්වරු ඔවුනොන් අතරේ වාද කරමින් කන පිණිස තමාගේ මාංශය අපට දෙන්න මොහුට පුළුවන් කොහොමද යස් කීවෝය. මේ මස් කතාවක් කතා කරන මොකද්ද මේ කියන්නේ? ජේසුස් වහන්සේගේ මස් කන්න අපි? මිනි මස් කන්න? ඊයි වාද කරගන්න මොනවද මේ කරන්නේ? මොකද මේ කියන්නේ? මේ යුදෙව්වරු මොකද කතා බැලුවේ? මේගොල්ලෝ ස්වාමීන් වහන්සේගේ වචනය අරගෙන ඒක හරවලා ඒ වචනය විකෘති කරලා එය විශ්වාස කරන්නට බැරි තැනකට සෙනගොගේන්ට සාදමින් සිටියා. වාද කරමින් සිටියා. එයාට කැමති වුණා. එයාට කැමති වුණා වචනේ විකෘති කරලා ඒ ස්ථානයේ කතා කරලා සෙනගව වාද කරවලා ඒ ස්ථානයේදී ජේසුස් වහන්සේ පිස්සුවෙන් වාගේ කියවනවා. මේ විශ්වාස කරන්න බැරි දෙයක් මේ කියවන්නේ කියන දෙය මෙයාට ඔප්පු කරන්නට ඕවමනා වුණා. ඒ නිසා යේසුස් වහන්සේ උන්ට කියනසෙක් සැබෑවක් නුඹලාට කිමින් නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම් ඔහුගේ ලේ නොබනවා නම් නුඹලා තුළම ජීවනය නැත. මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ කන්න ඕනෙලු, ලේ බොන්න ඕනෙලු. බොහෝ බයිබල් විශාරදීන්, සමහර බයිබල් ගුරුවරුන් මේ ස්ථානයේ මේ බයිබල් පද ටික ස්වාමීන් වහන්සේගේ ඒ ශුද්ධ වූ සහභාගිත්වයට, Holy Communion, ශුද්ධ සහභාගිත්වයට අඩයාලම් කරන. නමුත් මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේ ශුද්ධ සහභාගිකම ගැන විතර නෙමෙයි කතා කරන්නේ. මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ අපට සදාකාල ජීවනය ලබන්නට නම්. හලලූයා. සදාකාල ජීවනය ලබන්නට නම් ශුද්ධ සහභාගිත්වයට සහභාගී වීම පමණක් නෙමෙයි, නමුත් උන්වහන්සේගේ කුරුසිය පූජාවට, ඒ උන්වහන්සේගේ මාංශය කැඩුනා වූ ඒ පූජාවට, ඒ ලේ වැගිරුවා වූ ඒ පූජාව, ඒ උන්වහන්සේව විශ්වාස කරන්නට අවශ්‍යයි. ඒ උන්වහන්සේව අපි අදහා ගන්නට අවශ්‍යයි. හලලූයා. උදාහරණයක් වශයෙන් උන්වහන්සේ කියන්නේ මොකද්ද? අපි රොටියක් පැත්තකින් තියලා ඒ රොටිය දිහා බලාගෙන හිටියා කියලා ඒකෙන් අපිට බඩ පිරෙන්නේ නැහැ. හලලූයා. අපි කුරුස පූජාව දිහා බල කුරුස පූජාව කුරුසිය මරුණා නේද? කසපහර කෑව නේද? කටුවටුන දැම්ම නේද? එන ගැහුවා නේද? මරුණා නේද? හරි කියලා එක දිහා බලන් හිටියා කියලා අපි සදාකාල ජීවත් වෙන්න යන්නේ. හලලූයා. නමුත් ඒ දෙය අපට අදාළ කරගන්න අවශ්‍යයි.
උන්වහන්සේගේ ශරීරය කැඩුනේ. ඒ මාංශය කැඩුනේ. ඒ කසපහර වින්දෙමා නිසයි. ඒ කසපහර 39 විඳින්න ඕනේ මමයි. ඒ කසපහර 39 වේදනාව දැනෙන්න ඕනේ මටයි. ඒ අන පහර ගහද්දි ඒ කුරුසිය ඇන ගහසන්ට ඕනේ මාවයි. මමයි වරද කළේ මාවයි ඒ කුරුසිය ඇන ගහන්න ඕනේ. මටයි ඒ කටුරුණු දාන්න ඕනේ. මමයි ඒ නින්දා අපහාස විඳින්න ඕනේ. උන්වහන්සේ නෙමෙයි. කියන ඇදහිල්ල. ඒ කුරුස පූජාව මට අදාළ කර ගැනීම තමයි උන්වහන්සේ අපෙන් අපේක්ෂා කරන්නේ. හලලූයා. අප ඉදිරියේ කොතරම් රසවත් කෑමක් අප ඉදිරියේ තිබ්බත් වැඩක් නෑ. ඒ රසවත් කෑමක් නේද කියලා අපි බලන් සිටියත් අපිට දන්නේ නෑ ඒක රසවත්ද නැද්ද කියන එක. අපි ඒ කාලා බලන්න ඕනේ. කොච්චර හොඳ චොක්ලට් එකක් වුණත් අපි ඉදිරියේ තිබෙන්නේ. අපි ඒක කාලා බලලා නැත්නම් ඒක අපි රස දන්නේ නෑ. අනේ ලස්සනයි නේද? රහ පාටයි, හොඳයි වාගේ කියලා අපි දේ බලන් හිටියා කියලා ඒක රසක් එකතු වෙන්න යන්නේ නෑ. ස්වාමීන් වහන්සේ කියන අපිට කාලා බලන්න. කන්න අවශ්‍යයි. චොක්ලට් එක කෑවොත් තමයි අපි දන්නේ ඒක කොච්චර රසවත්ද කියලා. එතකොට තමයි අපිට තව තවත් ඒ චොක්ලට් එක අවශ්‍ය වෙන්නේ. අපිට දෙවියන් වහන්සේ රස බලා දැනගත්තොත් තමයි අපිට දෙවියන් වහන්සේ තව තවත් අවශ්‍යයි නේද? අපි ආයේ තව කඩවල් වලට දුවන්න යන්නේ නැහැ. තවත් දෙවිවරු පස්සේ දුවන්න යන්නේ නැහැ. අපි උන්වහන්සේව රස බලා දැනගත්තොත් අපි දන්නවා අපිට උන්වහන්සේව අවශ්‍යයි. අපිට උන්වහන්සේ තමයි නියම රස. උන්වහන්සේ තමයි නියම දෙවියන් වහන්සේ කියලා අපි දැනගන්න යන්නේ. අපි උන්වහන්සේව අදහගෙන උන්වහන්සේව රස බලා දැනගත්තොත් පමණයි. ඒ නිසා ජේසුස් වහන්සේ කියනවා මාව මෙතන විවාදයක් කරගන්න එපා. ඔබේ විවාදයකට අවශ්‍ය මාතෘකාවක් කරගන්න එපා මාව. නමුත් ඔබ මාව අදහාගෙන බලන්න. ඔබ මාව විශ්වාස කරලා මම කියන දේ විශ්වාස කරලා මම කියන දේ අහලා විශ්වාස කරලා අදහාගෙන බලන්න. එවිට ඔබට තේරෙයි. එවිට ඔබට තේරෙයි. ජීවනය, සැබෑ වූ ජීවනයේ වටිනාකම. සැබෑ වූ ජීවනය කොතරම් රසද. මම දෙවියන් වහන්සේම නොවේද. මම කියන දෙවියන් වහන්සේ, යහස පොළ මැවූ දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොතරම්ම අලංකාරද කියා ඔබට දැනෙන්න පටන් ගනී. ඔබට දැනේ. එනිසා මාව ඔබ අදහා ගන්න, මාව ඔබ ලබා ගන්න, මාව පිළිගන්න. හලලූයා. මට ඔබ තුළ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඔබ මා තුළ ජීවත් වෙන්න උත්සාහ කරන්න. හලලූයා. වචනේ නම් දෙවියන් වහන්සේ, ඒ දෙවියන් වහන්සේ මාංශය වුණා. වචනය වුණා වූ දෙවියන් වහන්සේ, වාක්‍යාන වූ දෙවියන් වහන්සේ. යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදය අපි ඉගෙන ගත්තා වගේ උන්වහන්සේ නැවත කතා කරන මේ වචනය වූ දෙවියන් වහන්සේ දැන් මෙන්න මාංශවත් වෙලා. ඒ මාංශවත් වූ දෙවියන් වහන්සේගේ වචනය ඔබ පිළිගන්න. ඒ වචනය ඔබ තුළ අදාළ කරගන්න. ඒ වචනය තුළ ජීවත් වෙන්න. හලලූයා. එවිට මට පුළුවන් ඒ වචනය තුළින් ඔබ තුළ මාංශවත් වෙන්න. එවිට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන මට පුළුවන් ඔබ තුළ ජීවත් වෙන්න. හලලූයා. ඒ නිසා මාව තවත් මනුෂ්‍යයෙක් ලෙස පිළිගන්න යන සූදානම් වෙන්න එපා. මාව තවත් මනුෂ්‍යයෙක් ලෙස, තවත් උත්තම මනුෂ්‍යයෙක් ලෙසවත්, තවත් ශුද්ධවන්තයෙක් ලෙසවත්, තවත් හාස්කම් කරන කෙනෙක් ලෙසවත්, තවත් අනාගත වතුරුවරයෙක් ලෙසවත් මාව පිළිගන්න සූදානම් වෙන්න එපා. මගේ දේවත්වය පිළිගන්න සූදානම් වෙන්න. මගේ මේ ප්‍රේමයේ ක්‍රියාව පිළිගන්න සූදානම් වෙන්න. මේ මුළු මං මුලා වෙච්ච මුලම මනුෂ්‍ය වර්ගයාට මම කරන්න වූ ප්‍රේමය ඔබ පිළිගන්න. හලලූයා. එවිට මට පුළුවන් ඔබ තුළ මාංශවත් වෙන්න. එවිට මට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස ඔබ තුළ ජීවත් වෙන්න හැකියාව තියෙන්න යනවා. හලලූයා. Hallelujah. The Lord is telling, I am the bread of life. Your ancestors ate the manna in the wilderness, yet they died. But here is the bread that comes down from heaven, which anyone may eat and not die. Now Jesus is proclaiming another truth that happened in the desert with Moses. Now he is standing at a synagogue in Capernaum and speaking to the people. So at a synagogue you find Jewish people. For Jewish people, the person who they claimed as the noble person, as the noblest person for them in the word of God was Moses. So Jesus is setting an example
from the story of Moses. Now, when Moses and the whole group of Israelites, the people, when they were hungry, God provided them food from heaven, and that was manna. And those were your fathers, your forefathers. Now, they ate manna for their hunger, but didn't they all die? They still died. They ate some food from heaven, yes. I accept that. That food, of course, God can provide. But that manna did only satisfy your hunger, but that manna did not. But that manna could not make you live forever. But here I am. I am the food from heaven. I am the bread from heaven that you shall eat, and you shall have an everlasting life, an eternal life. Hallelujah. Manna will satisfy your temporal need, but here I am. I can satisfy your spiritual need. I can make you live for eternity. Hallelujah. I'm the living bread that came down from heaven. Whoever eats this bread will live forever. This bread is my flesh I will give for the life of the world. Then the Jews began to argue sharply among themselves. How can this man give us his flesh to eat? The Jews wanted to, they were willing to twist the word to give a bizarre meaning. So that because they wanted to denounce Jesus as an insane person. Is he telling us to eat his flesh? Ew, that like a flesh of a man, flesh of a human being? What is he talking about? What a disgusting thing that he's talking about at this synagogue now. We are not carnivores like that to eat a man's flesh. So these Jews were trying to twist the word of God. Twist the word of Jesus. Hallelujah. And he was saying, very truly I tell you, unless you eat the flesh of the Son of Man and drink his blood, you have no life in you. Now here, Jesus is not talking about Holy Communion. Just because we have Holy Communion, we will not have any eternal life. Here, Jesus is talking about the crucifixion, the very sacrifice that he has set before us. Just imagine, there is some, okay, now today I'm talking all about chocolates here today, okay? So just imagine some chocolate is sitting right before your eyes, looking at it, admiring it, and how brown it is, and how crunchy it looks. Do you think how good that tastes? Can you feel the taste of it by looking at it? No. But until you eat it, until you really absorb the taste of it, and you really munch it, and you really eat it, and you really absorb the flavor, only you will realize how good that it tastes. So Jesus is telling, stop taking me as a subject for a theological debate. Do not debate over me. Do not debate over the things that I say. But absorb what I say. Accept what I say. You must take me in. You must absorb me so that I may live in you and you shall live in me. Hallelujah. So when we see the cross, when we see the crucifixion, when we see the sacrifice that he made upon the cross, are we still admiring for it is, oh my God, okay, he was crucified, okay, he actually went through 39 stripes and his hands are nailed upon the cross, okay, now he's wearing a crown of thorns, okay, he's bleeding so much. He's bleeding so much. Yes. And now he's dead. Okay. He's breathing out. Okay. He let his last breath out and he died upon the cross. And he died for us. Okay. Is that enough? Is that observation enough for you to have an eternal life? No. You must take the meaning of that crucifixion, that meaning of that very sacrifice,
unto your life. I was the one who was supposed to go through that 39 stripes. Because I am the one who sinned, not him. I am supposed to be the one who should be nailed upon that cross, and who should be spat on, and who shall be carrying that cross up onto the Calvary Hill. I'm supposed to be nailed to that cross. I'm supposed to be the one who is wearing that crown of thorns, and I'm supposed to be the one who should be undressed. I should be the one upon the cross, and I am supposed to be the one who should be dead upon the cross. Hallelujah. I am supposed to be the one who should be going through that pain, going through that suffering, and going through that phase of death. But he gave up himself for us. He gave up himself for us. Can you absorb that truth into you? Can you absorb that sacrifice, that love into you? Can you absorb that meaning into your life, to every cell, every blood cell, every flesh in your body? Can you absorb that truth into you? Now that is what Jesus meant by have me, eat me, I am the bread of life. If I accept that truth, if I am willing to accept that sacrifice, the blood of that Jesus, of that lamb on the cross, hallelujah, I shall live forever. I shall live forever, and I will have that eternal life that God has prepared for me. First there was this word, and word that was God. We are looking at John 1 now. Chapter 1, John said, there was this word, and that was God. Word was God. Now this is the word. And it became flesh. And that same word became flesh. And it was Jesus Christ. And the same word Jesus is offering us. The same word Jesus is offering us. The truth, the word. Let us absorb that word of Jesus into our minds, into our hearts, into our spirit, as we are absorbing that word into our lives, as we are applying that word into our lives, and within us, Jesus can become the flesh. That seed, that word can become flesh within us, so that Jesus Christ himself can live within our lives, within our bodies, within our spirit, so that he will become the flesh in our flesh, and he and I can become one flesh in one spirit, that we may, hallelujah, we may come to one act of love. Hallelujah. So he's asking us today not to accept him as another prophet, not to accept him as another miracle worker, not to accept him as another noble person from the Bible, hallelujah, but accept that act of love that he has for the lost humanity. Hallelujah. Accept him as the living God. Therefore, he can become the flesh. He can become one, as one person with our flesh and his word as he becomes the flesh inside our bodies. Hallelujah. He and I can become one. Hallelujah. One person. Hallelujah. ස්වාමීන් වහන්සේ කතා කරනවා. පනස් දෙකේ සිට හලලූයා. උන්වහන්සේ මේ ස්ථානයේ මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවන ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටුවෙමි. මක් නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය, මාගේ ලේ සැබෑ වූ බීමය. හලලූයා. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී, මම ඔහු තුල පවතිමි.
ජීවමාන දෙවියන් ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. ස්වර්ගයෙන් බැසාවා වූ කෑම මේය පියවුරුන් කාලා මරුණක් මෙන් නොව මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත් වන්නේ කීසේක. හලලූයා. උන්වහන්සේ කියනවා ජීවනදායක කෑම මමයි. ජීවනදායක කෑම. ඒ වගේම ස්වර්ගයෙන් බැසාවා වූ කෑම. ඒක දෙවියන් වහන්සේගෙන් වූ කෑම. හලලූයා. කියා විවිධ උපමාවන් උන්වහන්සේ මේ ස්ථානයේ පාවිච්චි කරනවා. හලලූයා. bread of life, bread from heaven, bread of God. හලලූයා. දෙවියන් වහන්සේගෙන් වූ කෑම මමය. හලලූයා. ස්වර්ගයෙන් ආවා වූ කෑම මමය. ඒ වගේම ජීවනදායක වූ කෑම මමය. මේ සියලු උපමාවන් උන්වහන්සේ පාවිච්චි කරන්නේ ඇයි? අපේ ජීවිතවලට උන්වහන්සේ අත්‍යවශ්‍යයි බව හඟවා දෙන්නයි. කෑම අපිට අත්‍යවශ්‍යයි. ඒ ලෙසම උන්වහන්සේව අපේ ජීවිතවලට අත්‍යවශ්‍යයි. හලලූයා. ජීවනදායක කෑම. ජීවනදායක කෑම කියන්නේ මේ කෑම කෑවොත් ඔබ මැරෙන්නේ නැහැ. ඒ තුල ජීවනය තිබෙනවා. හලලූයා. ඒ කියන්නේ මේ කෑම තුල අපි කන්නා වූ පාංගෙඩිය තුළ මොනවද තියෙන්නේ? අපි කන පාංගෙඩිය තුළ ප්‍රෝටීන් තිබෙයි. අපි කන කෑම පාංගෙඩිය තුළ කාබෝහයිඩ්‍රේට් තියෙයි. අපි කන පාංගෙඩිය තුළ පිෂ්ඨය තිබෙයි. නමුත් ස්වාමීන් වහන්සේ කියන මේ ජීවනදායක කෑම මමයි. මේ තුළ ජීවනයයි තිබෙන්නේ. මේ තුළ පිෂ්ඨය නැති වෙයි. මේ තුළ කාබෝහයිඩ්‍රේට් නැති වෙයි. මේ තුළ ප්‍රෝටීන් නැති වෙයි. ඔබ තාවකාලිකව ජීවත් කරන්න. නමුත් මේ කෑම තුළ මොනවාද තිබෙන ගුණාත්මක භාවය? ඒ තුල ජීවනය තිබෙනවා. ඒ තුල ජීවනය තිබෙනවා. ඒ වගේම මේ ස්වර්ගයෙන් ආවා වූ බැසාවා වූ කෑම මමය. ස්වර්ගයෙන් බැසාවා වූ කෑම මමය. හලලූයා. මේ පාංගෙඩිය ගත්තේ ඔබට මේ ආවා වූ පාංගෙඩිය. ඔබේ මේ අතේ තිබෙන පාංගෙඩිය ඔබ ගත්තේ මොන බේකරියෙන්ද? මස්කට් බේකරියෙන්ද? මස්කට් බේකරියෙන් නම් ඒක හොඳයි. අර පාරයිනේ තියෙන අර ඕමානි බේකරියෙන්ද පාකිස්තාන් බේකරියෙන්ද ඒක නම් එහෙමනම් ඒ කෑම හොඳ නැතුව ඇති. ඒ පාංගෙඩිය හොඳ නැතුව ඇති. ඒක හොඳ නැතුව ඇති. මස්කට් බේකරියෙන් නම් ඒක හොඳයි. එතකොට අපි දන්නවා ඒක ආවේ ඒක හැදුවේ මොන බේකරියෙන්ද? එතනින් හදුවා නම් ඒක හොඳ පාංගෙඩියක්. ඒ වගේ මෙතන කියන ස්වර්ගයෙන් බැසාවා වූ කෑම මමය. ඔබේ පියවුරුන්ට දුන්නා වූ මන්නා වාගේ ස්වර්ගයෙන් බැසාවා වූ කෑම. මේක හදුවේ ස්වර්ගයෙන් නම් ආයි කතා කරලා වැඩක් නැහැ නේ. දෙකක් කතා කරන්න දෙයක් නැහැ එතන. ආයි කතා කරලා වැඩක් නැහැ. එතකොට හොඳම තැනින් ආව පාංගෙඩියක්. හොඳම තැනින් ආවා වූ කෑම. ඔබට විශ්වාස කරන්න පුළුවන්. හොඳම තැනින්. හලලූයා. ඒ නිසා ගුණාත්මක භාවයෙන් ඉහළයි. ඒ වගේම මේ පාංගෙඩිය හදලා තියෙන්නේ මස්කට් බේකරි අර ශ්‍රී ලාංකික චෙෆ්මයි. ඒ බේකරියේ හොඳම චෙෆ් තමයි මේක හදලා තියෙන්නේ. කියපුවම අපි දන්නවා අනිවාර්යෙන් මේ පාංගෙඩිය අය සැකයක් නෑ. අය දෙකක් කතා කරන්නේ නෑ. අය කතා කරන්න දෙයක් නෑ. මේක නම් හොඳම තැනින් තමයි. ස්ලෝ නමත බලලයි ගන්න ඕනේ කියපුවම අපි දන්නවා මේක හොඳම තැනින් හොඳම කෙනා තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේ කෑම දෙවියන් වහන්සේ වෙතින් ආවා වූ කෑම කිව්වම අපි දන්නවා දෙවියන් වහන්සේ විසින් හැදුවා නම් මේක අය දෙකක් කතා කරන්න දෙයක් නෑ. මේක හොඳම දෙයයි. හලලූයා. හලලූයා. ඒ වගේ උන්වහන්සේ උපමා පාවිච්චි කරලා කියනවා මේ කෑම ඔබට මට අත්‍යවශ්‍යයි. මේ කෑම ඔබට මට අත්‍යවශ්‍යයි. ඔබ මා තුළ සිටියොත් මම ඔබ තුළ සිටියොත් ඔබ සදාකාලටම ජීවත් වෙන්න යනවා. හලලූයා. ඒ වගේම මේ කුරුසියේ මේ මාංශයේ ඔබ කුරුසියේ මැරෙන්න ඕනේ නැහැ. මේ පාංගෙඩිය හදන්න ඔබ මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ කෑම හදන්න ඔබ වියදම් කරන්න ඕනේ නැහැ. මේ හැමදේම මේ වියදම දරාගත්තේ මමයි. ඒ ලේවල මිලේම දරාගත්තේ මමයි. හලලූයා. මේක හදන්න දහඩිය මහන්සිය වැගිරුවේ මමයි. මේ කුරුසියේ පූජා වෙන්න දහඩිය මහන්සිය ඒ මුලම වේදනාව ඒ දුක සියල්ල වින්දේ මමයි. ඒ නිසා ඔබට තියෙන්නේ කන්න පමණයි. ඔබ ඇවිල්ලා මේ පරිභෝජනය කරන පාරිභෝගිකයා විතරයි. ඔබට වියදම් කරන්න නැහැ. ඔබට මහන්සි වෙන්න නැහැ.
ඔබ පාරිභෝගිකයා විතරයි. මේක නොමිලේ දෙන්න. ඔබ පාරිභෝගිකයෙක් වුණත් ඔබ මිලදී ගන්න අවශ්‍ය නැහැ. මේ දෙය මම නොමිලේ ඔබට දෙන්න යන්නේ. ඔබට තිබෙන්නේ එය එන්ජොයි කරන. ඔබට තිබෙන්නේ ඒ රස බලා දැනගන්න. එය තුල තෘප්තිමත් වෙන්නයි. එය තුල ඔබේ ජය ඔබ විඳදරා ගන්නයි විඳින්නයි. හලලූයා. ඒ නිසා උන්වහන්සේ තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල විශ්වාස කිරීම ඔබ රස බලන්න අවශ්‍යයි. ඔබ රස බලලා විතරක්මදි ඔබ සම්පූර්ණයෙන් කන්න අවශ්‍යයි. එතකොට තමයි රස බලලා බැලුවොත් ආපහු රස බලනවා විතර ඔබේ දිවට විතරයි ඒ රස දැනෙන්නේ. නමුත් ඔබ කෑවොත් ඔබේ බඩගින්න නිවෙන්න යනවා. ඒ වගේම ඔබ බලන් ඉඳලා වැඩක් නැහැ. පාංගෙඩියක් හැදෙනවා බලන් ඉඳලා, පාංගෙඩිය තව කෙනෙක් කනවා බලන් ඉඳලා ඔබ ඒක බඩගින්න කවමදාකවත් නිවෙන්න යන්නේ. ඔබ කන්ට අවශ්‍යයි. හලලූයා. පාංගෙඩියක් පිංගානක තිබ්බා කියලා ඔබේ බඩගින්න නිවෙන්න යන්නේ. ඒ පාංගෙඩිය තිබෙන්නේ ප්‍රෝටීන්ද, කාබෝහයිඩ්‍රේට්ද, පිෂ්ඨයද කියලා ඔබ දැනගත්තා කියලා ඔබේ බඩගින්න නිවෙන්න යන්නේ නැහැ. ඒ වගේම පාංගෙඩියක් ඔබ විකුණුවායි කියලා ඔබේ බඩගින්න නිවෙන්ට යන්නෙත් නෑ. හලලූයා. ඔබ පාංගෙඩියක් අරගෙන මෙහෙ අර පොඩි ළමයි සෙල්ලම් කරනවා වගේ මෙහෙ පාංගෙඩිය මේ විසිකන්නයි අල්ලන්නයි ගියා කියලා පාංගෙඩියත් එක්ක සෙල්ලම් කරා කියලාත් ඔබේ බඩගින්න නිවෙන්ට යන්නේ. ඒ නිසා මගේ සහෝදරයා සහෝදරිය, මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ මේ පාංගෙඩිය කන්නම අවශ්‍යයි. ඔබ ජේසුස් වහන්සේට සලකන විදිහින් ඔබ පිංගානක තියලා ජේසුස් වහන්සේව සැලකුවා කියලා ඔබේ බඩගින්න නිවෙන්න යන්නේ. ජේසුස් වහන්සේ තුළ ජීවනය තිබෙනවා. ජේසුස් වහන්සේ තුළ පෝෂණය තිබෙනවා. ජේසුස් වහන්සේ තුළ සදාකාලිකත්වය තියෙනවා. ජේසුස් වහන්සේ තුළ සුවය තිබෙනවා කියලා අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. අපි ජේසුස් වහන්සේව අපේ ඇතුළාන්තයට අදාළ කරගෙන නැත්නම් ඇතුළාන්තයට අපි උන්වහන්සේව පිළි අරගෙන නැත්නම් අපි කොතරම් ජේසුස් වහන්සේ ගැන පුද්ගලයන්ට ඒ සුභාරංචි කීවත් වැඩක් නැහැ. ජේසුස් වහන්සේව අපි කොතරම් විකුණුවත් වැඩක් නැහැ. ජේසුස් වහන්සේ තමයි ජීවනය. ජේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. ඔබේ අද රෝගෙන් විනිදහස් කරන්න පුළුවන් ජේසුස් වහන්සේට ඔබේ ප්‍රශ්නයට විසඳුම ජේසුස් වහන්සේ කියා අපි කොච්චර කියා ඇවිද්දත් සුභාරංචි කොතරම් ප්‍රකාශ කරත් වැඩක් නැහැ. ජේසුස් වහන්සේව අපේ ජීවිත තුළ මාංශවත් කරගෙන නැත්නම්. හලලූයා. ඒ වගේම ජේසුස් වහන්සේව එක්ක අපි කොච්චර සෙල්ලම් කරත් වැඩක් නැහැ. ජේසුස් වහන්සේ පාවිච්චි කරමින්, ජේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරමින්, හාස්කම් කරමින්, ජේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරමින් උන්වහන්සේගේ බලවත් ක්‍රියාවන් සෙනග ඉස්සරහා කොච්චර ප්‍රදර්ශනය වන පිණිස අපි වැඩ කරත් වැඩක් වෙන්නේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප තුළ මහාශවත් වෙලා නැත්නම්. හලලූයා. එනිසා මගේ සහෝදරයා සහෝදරිය ඉඩ දෙන්න උන්වහන්සේට. ඒ වචනය ඔබ තුළ පිළිගන්ට, ඔබ තුළ අදාළ කරගන්ට, ඒ වචනය තුළ ඔබ පලදරන්ට, ඔබ මාංශවත්වෙන්ට ඉඩ දෙන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබ තුළ මාංශවත් වී ඔබව සදාකාලයටම ජීවත්ව කරවන පිණිස උන්වහන්සේට දෙන්න. උන්වහන්සේ කපර්ණමය උගන්වමින් සිටිසේක්. මේ කාරණා සිනගෝගයේදී කීසේක. අපි කතා කළා වාගේ උන්වහන්සේ කපර්ණමේදී සිනගෝගයේදී මේ කාරණා උන්වහන්සේගේ සෙනඟට කතා කරා. ඒ වගේම අද දවසේ උන්වහන්සේගේ සෙනඟට උන්වහන්සේ අද දවසේ ඔබට මට මේ පණිවිඩය කතා කරනවා. ජේසුස් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. හලලූයා. For my flesh is real food, and my blood is real drink. Whoever eats my flesh and drinks my blood remains in me, and I in them. Just as the living Father sent me, I live because of the Father. So the one who feeds on me will live because of me. This is the bread that came down from heaven. Your ancestors ate manna and died, but whoever feeds on this bread will live forever. He said this while teaching in the synagogue in Capernaum. Hallelujah. Hallelujah. Now here, Jesus is using few metaphors in this chapter. He says, I'm the bread of life, and this bread is from heaven, and this is the bread of God. Hallelujah. So he is using these metaphors on bread that he's offering to these people to have. Bread of life. Bread of life. So whatever the bread you have in your hand,
So that bread may carry protein, that bread may carry carbohydrates, that bread may carry a lot of nutrients that is going to be nutritious in your body. But God is saying, but Jesus is saying, this is the bread of life. This has life in it. The nutrient that you find in this bread is life. That is going to make you live forever. Hallelujah. And the bread you carry, and where is that from? Is it from Muscat Bakery? Or is it from the small bakery that is on the street, right in your neighborhood? If it is from Muscat Bakery, you know that is best. That is the best. Okay, Muscat Bakery, okay, there. I don't have to question it anymore, but that bread has to be the best one. But if it is from the neighborhood, that street shop, I don't really think it is a good bread. So depending on where it come from, depending on where it was produced, we know whether it's a good quality one or not. Now Jesus is saying, this is from heaven. Oh my God. So when we even eat something, we say, oh wow, it tastes like heaven. So because we know whatever the best has to come from heaven. So this bread is the best from heaven. So there is no doubt about it. So there is no argument about it. So you shall have the best one. Hallelujah. So that comes from the best place. And the bread of God, the bread of the chef. Hallelujah. The Muscat Bakery, okay, so Muscat Bakery, which one exactly? Was it made by that Sri Lankan, the baker in the Muscat Bakery who's working there? If it was the Sri Lankan baker, obviously it should be good. But it was made by someone else in that bakery, so I don't think it should be better. Sometimes we depend on the maker, the chef, the cook. We find the nice restaurant where the best chef works at. Hallelujah. In Sri Lanka, everybody knows about the chef Publis Silva, right? And he works at the Mount Lavinia Hotel. So everybody goes to Mount Lavinia Hotel, to that particular restaurant. Why? Because they all believe in the good food that Chef Publis is making. So somehow this is from God. So now this bread Jesus is talking about, it is from God. He's the maker. So God, nothing can go wrong with God because He's God. He's the creator of the whole universe. So this bread is from God. Hallelujah. So these three metaphors that Jesus is using to imply that this is a bread. So this bread we cannot live without. So we have a necessity. We have a necessity in us for this bread. And the other thing he talks about, and this is the best, because it has the best nutrient, and it comes from the best place, and it has been made by the best person, and that is God. Hallelujah. So Jesus is saying, so you must have it, and you need it. Hallelujah. And whoever abide in me, I in him, and he lives in me, and I in them. Hallelujah. So let us eat that. Let us have it. Let us feed upon him. Let us find life in him. Because of him, we are made alive. Hallelujah. And this bread, to make this bread, we do not have to work hard. We are not the one who is going to make the bread. We are not going to work our sweat off. Hallelujah. We are not going to mix the bread or mix the batter or do all the hard work to make this bread. We are not going to work in that bakery. Someone else is working in the bakery. Hallelujah. And the other good thing is, and this comes for free. We don't have to pay for this bread. Hallelujah. Because this is freely given. And we don't have to earn it. The person who died on the cross, Jesus Christ, he has already gone through that suffering. We do not have to go through that suffering and go through that pain all over again. He has already gone through that pain and that suffering. And he has even gone through the death that we must go through. So we do not have to go through that whole process of
killing ourselves in order to live forever. Hallelujah. And also, He has paid for it with His blood. So we do not have to pay for it. We do not have to pray for it. And He is giving it for free. We are only the consumer of that bread. We are not the producer of that bread. Producer is God. He's the producer. He has produced it. We are only the consumer. But even becoming the consumer, we still do not have to purchase it. It has come for free. We just have to enjoy it and to be satisfied with it and to be like the winner of it. Hallelujah. So when we say faith in Jesus, we cannot just taste Jesus and wait. We cannot admire Jesus and wait. We cannot just taste the crucifixion. Oh, okay, it's all right. I think it is okay. So we cannot just admire it. Oh, it looks good. We cannot just observe and wait. But we still have to eat it. We have to absorb it. We have to absorb it. Hallelujah. Just like a bread. Just like we eat a small part of bread and just say sample it and we taste it and it is not going to satisfy your hunger. And we admire it. Okay, look at it. It tastes good. I think it can satisfy my need, satisfy my hunger. It's by looking at it, by admiring it. Oh, that's a good bread. That's a nice brown. That looks crunchier. Okay, it's not going to satisfy your hunger. But you have to eat it. You have to eat it to satisfy your hunger. A bread that is on a plate shall not satisfy your hunger. Knowing the ingredients in a bread will not satisfy your hunger. You sell the bread, but still you're not going to satisfy the hunger. And you play catch with the bread. It's not going to satisfy your hunger. You have to eat the bread to be satisfied with your hunger. Hallelujah. So you may offer everything to Jesus. You may serve Him as you serve the bread on a plate. Such a nice way, such a pleasant way. But still, if you have not eaten Him, if you have not tasted Him, your hunger is not satisfied. Knowing what Jesus is about, knowing what He can offer. Oh yeah, He's a healer. He can heal you. He can do miracles, of course. And He can give you life. And He can make you live. He can do a lot of things. He can supply you. He can comfort you. Hallelujah. Everything what He can do, knowing that will not satisfy your hunger. So knowing ingredients will not satisfy your hunger. And selling Jesus, selling God, telling just the gospel to everyone. Okay, Jesus, for you need Jesus. For this disease, for you to be healed, you need Jesus. Okay, from this problem, for you to get out of it, you need Jesus. Okay, you tell 1,001 people about Jesus and spread the gospel and tell the good news. Still, that cannot satisfy your hunger until you eat Him, until you absorb Him. Hallelujah. So selling Him is not enough. Hallelujah. And playing catch with bread, playing catch with Jesus. Yes, you have the anointing and you heal this one and you do great miracles and you got lame to the paralyzed to walk and you lame to walk and the deaf hear and all these miracles be performed, but still if Jesus is not living inside of you, you're not satisfied. Your hunger is not satisfied. So today, my dear friend, we have to be satisfied in Jesus. We have to eat Him. We have to absorb Him. Absorb Him. This word is not for the sake of a word. This word has to be in your life. This word is your life, my friend. Absorb that word into your life and let that word become the flesh inside of you. This is not just a word. This is the truth in your life.
and we worship a living God. And that living God is willing to be flesh, is willing to become flesh in you. So absorb him as the truth, absorb his word as the truth, hallelujah. And so that he shall become flesh inside of your body, and so that you and him can be one in flesh, hallelujah. So that he and you can become one person. So that is God. That is God's need. So therefore, then you shall never have a need, anything, and you shall lack nothing, because he is residing in you, and he in him, he in you, and you in him. There shall be no difference whatsoever. He's not just a noble person, he's not just a prophet, he's not just another miracle worker, but he's your God who is willing to live inside of you. So let him live inside of you. Let the word grow as a seed inside your body, inside your spirit, so that he can become flesh inside you. And Jesus Christ and I can become one person. The God and I can become one person, so that nobody shall know a difference between God and you, God and I, because I and God are one. Hallelujah. So that is the unity. That is the unity that God seeks tonight. Hallelujah. Let us absorb him. Let us absorb him. Let us live in him, and let him live inside of us. Hallelujah. Invite him to your life. Invite him to your life. Hallelujah. So that is the word that God spoke to us today. And thank you for listening. And thank you for participating with this Bible study. If you do have any other questions, please be free to comment below, and I shall be willing to answer all your questions. Hallelujah. And thank you. And please share the word. Please share this video with your people, with your friends, so that they may know Jesus for real. They may still worship him, but still may have not absorbed him fully into their lives. But let them also welcome Jesus for he himself as the God into their life, to become as one flesh. So that is knowing God. That is all about knowing God. That is God in us. Hallelujah. That is the very purpose of God for giving up his life. Let us have that bread of life, and let us live as one with God. In that unity, we may conquer the world. In the name of Jesus, I pray for blessings upon you, and have a good night, and God bless you. Amen. ස්වාමින් වහන්සේ තුළ ඔබ ශක්තිමත් වෙන්න, උන්වහන්සේව ඔබ තුළ පළදරන්නට, උන්වහන්සේට ඔබ තුළ මාංශවත් වෙන්න ඉඩ දෙන්න. ඔබ තවත් මේ පණිවිඩය තවත් අයත් සමග බෙදාගෙන, ඔබේ යහළුවන් සමග තවත් ඔබ දන්නා ඇති ස්වාමීන් වහන්සේව අදහන, ස්වාමීන් වහන්සේව නමස්කාර කරන නමුත් ස්වාමීන් වහන්සේව එයාගේ ජීවිතය කරගෙන නැමැති අය, තවත් සමහර ඇති අය, තවත් ස්වාමීන් වහන්සේව අවශ්‍ය අයට සමග මේ පණිවිඩය බෙදා ගන්න. ඔබ මේ අධ්‍යයනය සමග සහභාගී වුන නිසා ඔබට ස්වාමීන් වහන්සේ තුළ අනේක වාරයක් ආශිර්වාද වේවායි කියලා මම ප්‍රාර්ථනා කරන අතර, ඔබට තවත් ප්‍රශ්න තිබේ නම් ඔබ මේ කමෙන්ට්ස් අතර පල්ලෙන් ඔබ මේ වීඩියෝ එකට අනතුරුව ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම කැමැත්තෙන් සිටිනවා ඔබට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හොඳයි. හැම කෙනෙක් සමගම මේ පණිවිඩය බෙදා ගන්න. ඔබ ස්වාමින් වහන්සේ තුළ ඒකත්වයකට පැමිණෙන්න. ස්වාමින් වහන්සේයි ඔබයි සමග වෙනසක් නොපෙනෙන තරමකට උන්වහන්සේ සමග ඒකත්වයකට පැමිණෙන්න. එයයි උන්වහන්සේගේ අරමුණ. එයයි උන්වහන්සේගේ අවශ්‍යතාවය. උන්වහන්සේ කැමති ඔබ තුළ ඉන්නටත්, උන්වහන්සේ කැමති ඔබ උන්වහන්සේ තුළ සිටීමත්. හලලූයා. එනිසා උන්වහන්සේ සමග ඒකත්වයකට පැමිණෙන්නට ආරාධනා කරන්නට, මේ පණිවිඩය තවත් අය සමග බෙදාගෙන ඒ අයගේ ජීවිතවලටත් ඔබ ශක්තියක් වෙන්න, ඔබ බලයක්, ස්වාමීන් වහන්සේගේ බලය ඒ අය සමග බෙදා ගන්නට. හලලූයා. ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරන සේක්වා, අභිෂේක කරන සේක්වා, සදාකාලටම ඔබ සමග සිටින සේක්වා. ජේසුස් වහන්සේගේම නාමයෙන්. ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම.